प्रशंसा වේවා. ප්‍රශංසා වේවා. Hallelujah. හලෙලූයා. ප්‍රශංසා වේවා. පාඩිවෙන් ප්‍රමාදෙනි. අද ඇවිල්ලා ෆ්‍රැන්සිස් සාවිය මොනිදමුගේ මංගල්‍යය මේ දවස්වල මම පුංචි සර්ච් එකක ඉන්නවා ජීවිතේ. බයිබලය හොඳටම කියවුවට මම ශුද්ධවන්තයන්ගේ ජීවිත ගැන එච්චර කියවන කෙනෙක් නෙමෙයි. ඉතින් ප්‍රධානතර වහලා තියෙන්නේ දැන් නැහැ පුතේ නේද? ඇයි දැන් නැහැ මේන් ඩෝ එක වහලා තියෙන්නේ? කවුරුහරි ඇයි දැන් නැහැ වහලා තියෙන්නේ? ඔක වහලා තින්නේ. අරින්න පුතේ. ඒ කියන්නේ ශුද්ධවන්තයන්ගේ ජීවිත ගැන කියවන කෙනෙක් නෙමෙයි. එච්චර බයිබලයේ තමයි පෙරේත කමින් කියවන්නේ. නමුත් ශුද්ධවන්ත ජීවිත කියවලා නැහැ. ඒක නිසා මම මේ දවස්වල උත්සාහ කරනවා ඒක පටන් ගන්න නැවත Office of Readings of කියන්නේ පියතුමෙක්ට කියවන්න තියෙන මම මේ සැරේ රිට්‍රීට් එකේ ඉගෙන ගත්ත දෙයක්. ඉතින් පියතුමාගේ මැදිහත්කම මග පෙන්වීමත් එක්ක ඉතින් ඒක try කරන කාලයක ඉන්නේ. ඉතින් ෆ්‍රැන්සිස් සාවිය මුනිතුමන් ගැන ගත්තාම එයාගේ ජීවිතය එයා මහා පැෂන් එකක ජේසුව අරගෙන ගියා. ඉතින් උන්වහන්සේගේ ජීවිතය ගැන කියන්න තරම් මම ලොකු බේසික් අවබෝධයක් තිබුණාට අද මම වචනය ගන්නේ ඒ කැඳවීමත් එක්ක ඔබගේ මගේ කැඳවීම නාගේ எல்லாருக்கும் ஒரு அழைப்பு we have a calling vocation. ඉතින් මේක ඔබ මම තේරුම් ගන්නට ඕනේ. ඔබ මම මෙතන ඉන්න කාරණාවක් තියෙනවා. මෙතනට ආපු කාරණාවක්. ඉතින් මේ ලෝකෙට ආව හේතුවක් තියෙනවා. ඉතින් මේක මට මම මෙතන ඉන්නේ යම්කිසි හේතුවක් කියන එක මට දන්නේ නැත්නම් ඇයි මම මෙතන ඉන්නේ කියනවා කියන අන්ධභූත කතන්දරයක්. තේරුණාද කියන්නේ? අන්ධභූත කතන්දරයක්. ඒ කියන්නේ කිසිම තේරුමක් නැහැ එහෙම ජීවිතයක. ඉතින් අපි හැමෝම එකටම අපි මම ඇයි ඉන්නේ? ඇයි මම ජීවත් වෙන්නේ? මගේ calling එක, මගේ vocation එක මොකක්ද කියන එක අවබෝධ කරගන්නම වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් සමහර වෙලාවට හරි ෂුවර් නෑ. ඒකමද කියලා ෂුවර් නෑ. තේරුණාද කියන එක? දැන් බැන්දට මෙයාදනේ හස්බන්ඩ්. තේරුණාද කියන එක? මෙයාද වයිෆ්. ඒ කියන්නේ මම හරි විවාහයද කරගත්තේ. ඔබගේ ජීවිතයේ දැන් ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ විවාහය කියන එක මහා ගැඹුරු අභිරහසක්. ඔය විවාහයක් වෙන්න හේතු සාධක දෙකක් තියෙනවා. හේතු සාධක දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා conjugal union and consent කියලා. consent කියලා කියන්නේ කැමැත්ත. උங்களுடைய விருப்பம். ඒ කියන්නේ මුළු මනතෝடு උங்களுடைய விருப்பத்தை காட்டுවනු. ඔබගේ සම්පූර්ණ මුළු කැමැත්තම තියෙන්න ඕනේ. එතකොට කැමැත්ත කියන එක හිතන්න දැන් කෙනෙක් බඳිනවා නම් එයා අපි හිතමු හොරෙන් කියන්නේ නැතුව කුඩු බිස්නස් එකක් කරනවා. එයා ඒක කියන්නේ නැහැ. එහෙම නැත්නම් එයාට වෙන සම්බන්ධතාවයක් තියෙනවා. එයා ඒක කියන්නෙත් නැහැ. එහෙම නැත්නම් එයා ඇවිල්ලා හෝමොසෙක්ෂුවල් පැත්තක් සමලිංගික පැත්තට නඹුරු වෙච්ච කෙනෙක්. එයා ඒක කියන්නෙත් නැහැ. ඒක වහලා එයා විවාහ වෙනවා. එතකොට එතන සම්පූර්ණ කැමැත්ත නැහැ. බොරුවක් කරලා තියෙන්නේ. ඒ විවාහයක් නෙමෙයි මගේ ප්‍රේමාන්තේනේ. ඊට පස්සේ දැන් විවාහ වුණයින් පස්සේ වෙන සම්බන්ධම් පටන් ගන්න එක වෙන ප්‍රශ්නයක්. හැබැයි විවාහ වෙන වෙලාවේ සම්පූර්ණ කැමැත්ත. ඊට පස්සේ තමයි විවාහය සම්පූර්ණ වෙන්න conjugal union එක. ඒ කියන්නේ ලිංගිකව ඒ දෙන්න ස්වභාවිකව එකතු වෙන්නට ඕනේ. ස්වභාවික ලිංගික එකතුවක්. ඒක natural sexual union. මේ දෙකම සම්පූර්ණ නම් විතරයි දැන් කෙනෙක් කියනවා නම් ළමයි හදන්න කැමති නැහැ. එයා එහෙම අයට විවාහ වෙන්න අවසරයක් නැහැ. එහෙම විවාහයක් නෙමෙයි මගේ ප්‍රමාදෙන්නේ. ඒතකොට අවශ්‍ය කියන්නේ මම කැමති නැහැ. මම මෙහෙම කැමති නැහැ. එහෙම තැනක එක විකෘති. ඉතින් මේ දෙකම වෙනවා නම් තමයි විවාහය සම්පූර්ණ වෙන්නේ. දැන් මම වෙන පැත්තකට යන්නේ. ජේසුස් කියන්න කියලා නිසා. නමුත් අපි හිතමු නැත්තම් විවාහ වුණයින් පස්සේ සම්පූර්ණ කැමැත්ත පස්සේ ප්‍රශ්න වෙලක වෙනම දෙයක්. එහෙම වෙලයින් පස්සේ ඔබට හිතනවා නම් මේ මගේ ඇත්තටම මේ මට ජේසුස් දෙන කෙනාද? එහෙම ඔබට හිතනවා නම් ඒක අන්තිම භයානක තත්වයක් මගේ ප්‍රේමාන්තේනේ. ඒ කියන්නේ ජීවිතේට ඔබට මුල් අදින්න වෙන්නේ නැහැ. හැමතිස්සෙම සැකෙන් ඉන්න වෙන්නේ මේ මම කරගත්තේ විනාශය. මම බැඳගත්ත බෙරේ. නැද්ද? මොන කාල කන්නිකමක්ද? මොන කර්මයක්ද කියලා. අපගේ ආදර ප්‍රේමාන්තේනේ ඔබ හිතන්න ස්වාමි කෙනෙක් විදිහට එක දවසක හරි මට හිතුණා නම් ඇයි මම ස්වාමි කෙනෙක් උනේ කියලා. මගේ ආදර ප්‍රේමාන්තේනේ වැටීම් වරද්දගත්ත තැන් අනාගත්ත තැන් ගොඩාක් තියෙනවා. අද හවස කියන්නේ
මගේ ජීවිතේ අයියෝ මම නිකන් අනාගත වනාගත තැනක්. කරන්නේ නැහැ කියලා කරන්නේ නැතුව නිකන් මොංගල් වෙලා කියන්නේ මේවල නිදි මරාගෙන ඊයේ නුවරේ ඉඳන් ආවි පාන්දර 4ට විතර අපි නිදාගත්තේ. ඉතින් උදේ ඔෆිස් ආයි උදේත් පූජාවක් තිබුණා. මේවත් එක්ක 12 මාර එක වෙද්දි කට්ට පැනලා. තේරුණාද කියන එක? දෙයියනේ කියලා නිදාගන්න මේක කියන්නේ ග්‍රෑන්ඩ් පාස් කියන්නේ මාර කූල් තැනක් නේ නැද්ද? ෆෑන් නැත්නම් ඉන්නම් වෙන්නේ නැහැ. ඒක වෙනම තැම්මිලා මැරෙන්නේ. ඒ ඔබ ෆ්ලැට් වෙලා ඉන්නේ ඔබ කොහොම ඉන්නවද කියලා මට හිතාගන්න බෑ. නැද්ද? ඒ කියන්නේ ඉතින් හිතාගන්න දැන් ඊට පස්සේ බලද්දි ෆෑන් එකක් නැහැ. නිදාගන්න නිදාගෙන ඉන්නේ පොඩ්ඩක් බැටරි එක වැඩිපුර නිදාගෙන 5ට විතර නැගිටලා උදේ යාඥා කරලා අම්මා ඉතින් එකක්වත් නැහැ. ඉතින් හරිම චොර වෙච්ච තම මානසිකත්වයක තමයි හිටියේ. ඉතින් හම්බ වෙන අය සෝරි. තිරුණාද කියන එක බ්ලෙස් කරගන්න බ්ලෙස් කරන මාව පුළන්න මාව බ්ලෙස් කරගන්න කියලා හිතක. ඉතින් එතන රියැක්ට් කරා. අම්මා කෙනෙක් ආවා ඇත්තටම මෙතන ඉන්නවා නම් සමා වෙන්න මට අම්මා කෙනෙක් ආවා ප්‍රශ්නයක් කතා කරන්න මම කිව්වා ප්‍රශ්න කතා කරන්න බෑ මේ වෙලාවේ සමා වෙන්න මේ වෙලාවේ නම් බෑ. ඒක මොන ඒ කියන්නේ මටම ලැජ්ජයි මං ගැන මගේ ප්‍රමාන්තේ. මටම ලැජ්ජයි. ඒ වගේ හරි චූටි පුංචි දෙයකට නින්ද ෆෑන් එක මේකන ලොසින්ජර කාරණාවලට මම වැටෙන තැන. හරි. හැබැයි එක දවසකවත් හිතිලා නැහැ. මම ඇයි ස්වාමි කෙනෙක් වුණේ නැහැ කියලා. ඔබ කවදා හරි ඔබට හිතෙනවා නම් අපරාධේ මම මෙයාව බැන්ද කියලා ඔබගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් පාස් මට ජේසු දුන්නු තැන. තේරුණාද කියන? ග්‍රෑන්ඩ් විදියට මම පාස් වෙන්න ඕනේ. තේරුණාද කියන? ජේසු දුන්නු තැන. ඒ කියන්නේ ඔබ හිතන්නේ හරි ෂෝක් හරි මාරයි. තේරුණාද කියන? නෑ, එහෙම නෑ. හැබැයි අපරාධේ මම මෙතනට ආවේ කියලා. අපරාධේ ආවේ කියලා කවදාවත් හිතෙන්නේ නෑ. එහෙම කවදාවත් හිතිලා නෑ. කාඩිනල්ට කියලා ඉල්ලගෙන යන්න එහෙම කවදාවත් යන්නෙත් නෑ. මේක මට ජේසු දීපු දෙය. ජේසු දීපු මගේ කැඳවීම. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඒක ඔබට උඩින් හම්බ වෙන්න ඕනේ. ඒක ඔබ රියලයිස් කර ගන්නට ඕනේ. එකයි යාඥාව ඔබ විවාහ වෙද්දි මගේ ආදර දුවේ පුතේ විවාහ වෙන්න අය ඉන්නවා නම් ඔන්ලයින් සම්බන්ධ වෙන ඔබටත් ඔබ විවාහය ගැන සැලැස්මක් තියෙනවා නම් තේරුණාද කියන එක එක්ක ඔබ සිස්ටර් කෙනෙක් වෙන්න නැත්නම් ෆාදර් කෙනෙක් වෙන්න නැත්නම් විවාහ වෙන්න එපා. සමහර වෙලාවට කලාතුරකින් ඔබ සිංගල් ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උදෙසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකත් කැඳවීමක් හොඳයි. අනිවාර්යෙන් බඳින්න ඕන කියලා දෙයක් නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සභාව එහෙම තැන් පිළිගනවා. ගිහි අපෝස්තලික සේවාවන් තියෙනවා. ඉතින් මෙතනදී ඔබට මේකයි යාඥාව. යාඥාව තුලයි ඔබගේ සහකාරය තෝරගන්නේ. සහකාරිය තෝරගන්නේ. ඒක ප්‍රයර්ෆුල් ඩිසිෂන් එකක් වෙන්නට ඕනේ. கடவுளுடைய சித்தத்தை நீங்க அறிஞ்சு கொள்ள வேணும். மன்றாடி அந்த கனெக்ஷனோடு இருந்து ஜேசு මට මොකක්ද කියන්නේ? එහෙම වෙන්නේ නැහැ නේ ක්‍රෂ්නේ. ක්‍රෂ් දැක්ක ගමන් ක්‍රස් වෙනවා. තේරෙනවද? දැන් පළමුව සිනාසෙන්න දෙවෙනිව තෑගි දෙන්න හම්බුච්ච ගමන් ජේසුවත් අමතක වෙනවා. ඊට පස්සේ දෙගානටනවා ගිහිල්ලා නැද්ද? ඒ කියන්නේ මුළු ලෝකෙ මට මුළු ලොවම ඔබයි. තේරෙනවද කියන එක මගේ මුළු ලොවම ඔබයි. ඊට පස්සේ ජේසු පැත්තක. ඊට පස්සේ කද්දි තමයි මතක් වෙන්නේ උන්වහන්සේ අවුරුද්දක් දෙකක් ගිහිල්ලා. එකයි මේක ප්‍රයර්ෆුල් ඩිසිෂන් එකක්. දැන් ඔබ හිතන්න එපා අයියෝ ෆාදර් ඒ කාලේ ඔබ වහන්සේ හිටියා නම් හරිනේ. ඇද්ද? ඕක කියන්න තිබ්බේ අවුරුදු 10කට ඉස්සල්ලානේ. අපරාධයේ දේශනාව කලින් යන්න තිබ්බේ. එහෙම හිතන්න එපා හොඳේ. තේරුණාද කියන එක? ඒක නිසා ඒක මගේ ආදර ප්‍රේමවන්තයනි. ඒක වෙනම තැනක්. අපි රොමේෂ් ඉන්නේ. හරිද? ප්‍රොපෝසල්ස් 59ක් බැලුවා. තේරුණාද කියන එක? 59ක් බලලා ඊට පස්සේ 58 වෙනි එක්කෙනාවත් බලලා තමයි 59 බැලුවේ. 58 වෙනියා තමයි එයාගේ බිරිඳ උනේ. එහෙමෙන් ග්‍රෑන්ඩ් පාස් වලටත් කනෙක්ෂන් එකක් තියෙනවා. ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ග්‍රෑන්ඩ් පාස් ඉස්කෝලේ ටීචර් කෙනෙක්. රොමේෂ් අංකල් කියලා මේ සමහර දරුවෝ කියන්නේ. ටීචර්ගේ හස්බන්ඩ් මේ ඉන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනේ. ජේසුගෙන් අහලා ජේසුගෙන් විමසලා ජේසු තුල ඉඳලා ඒක කරන්න.
නිකන් හුදෙක් මල් පාවෙන එක කවදාවත් ඔබගේ විවාහය ඇවිල්ලා අඩුපාඩු පුරව ගන්න තැනක් නෙමෙයි. මගේ තාත්තා වගේ, මගේ අම්මා වගේ නෑ. ඒක වෙනම තැනක්. තේරුණාද? වෙනම තැනක්. ඒකයි මෙතනදී අතිශයින් වැදගත් වෙන කාරණාව. අතිශයින් වැදගත් වෙන කාරණාව එක්කෙනා ජේසුව දන්න කෙනෙක් වෙන්න ඕනේ. මම මිශ්‍ර විවාහ මේවා කරනවා නෙමෙයි. එතන ලස්සනයි. සමහර වෙලාවට පවුලතුමා කතා කරනවා ඒ පාර්ශවය නිසා අනිත් පාර්ශවය ජේසුව අඳුරගනි. හැබැයි අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඔබට අදහන තැනත් ඔබට නැති වෙන්න පුළුවන්. මොකද මතක තියාගන්න මේක ඔබ මිශ්‍ර විවාහයක් කරගන්නවා නම් ඔබගේ දරුවව ක්‍රිස්තියානි කරන්නම ඕනේ. එහෙම නැත්තම් අඩියෝස් අමීගෝස් තේරුණාද කියන එක ගිහිල්ලා එන්න වෙන පැත්තක් බලාගන්න. මොකද ඒ වෙලාවේ හැංගීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. මගේ ආදර ප්‍රේමන්තයනේ අපි එන්නේ කැඳවීමට. ඒ නිසා ඔබගේ ජීවිතයේ මේ මට ජේසු දුන්නු කෙනා මගේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ පැහැදිලි කරගන්න. ඒ අරමුණ තුල එකයි හරි වැදගත් වෙන්නේ උන්වහන්සේට ඔබත් එක්ක සැලැස්මක් තියෙනවා. ඔබ ගැන සිහිනයක් තියෙනවා. සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ net දෙකෙන් අරන්නේ මන සඳපානේ. තේරුණාද කියන එක? මේක ස්වාමින් වහන්සේගේ සිහිනයක්. අද උන්වහන්සේ පළවෙනි කීම කතා කරන්නේ ඒකයි. ජෙරමියා 1:4 ඉඳන් උන්වහන්සේ කතා කළ කියන වචනේ බලන්න. සමිදානන් වහන්සේ මට මෙසේ වදාරනසේක. කියවගෙන යන්න පුතේ. මා නුඹ කුසෙහි පිළිසිඳ ගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනා ගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කෙලිමි. ජාතීන් හට දෙවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙලිමි. දැන් අපෙත් අහන්නෙත් නැතුව නේද? අපෙන් අහන්නෙත් නැතුව අපිව පත් කරලා. ඒක මාර වැඩක් නෑනේ. තේර අඩු ගන්න මගෙන් අහන්න තිබ්බ නැද්ද? ඈ මගෙන් අහන්න තිබ්බනේ. උනාසේ මොනවාද මගෙන් අහන්නේ? මගේ ආදර ප්‍රේමාන්තේනි මැටි ටිකක් අරගෙන පොඩි එකක් කොම්පිට්ටු හදන්න. පස් ටික අරගෙන වතුර ටිකක් දාලා පොඩ්ඩක් අනලා කොම්පින් පොල් කට්ටට තියලා තලලා චක් කියලා ගහලා උඩෙන් ගල් කැටයක් කරේ මග ටට් ගහලා කියලා උස්සනවා. එන්න කොම්පිට්ටුව තියෙනවා. කොම්පිට්ටුව අහනවද? ඒයි මගෙන් අහනද මම ඇදුවේ? තේරුණාද කියලා? මගෙන් අහනද? ඊට වඩා හපන් අපි කවුද මගේ ප්‍රේමාන්තනේ? पर ස්වාමින් වහන්සේ ඔබව උපදින්නට ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේ ඔබ ගැන සිහිනයක් තිබුණා. මෙන්න මේ ඥානය, මෙන්න මේ සුක්‍රාණුව, මෙන්න මේ ඩිම්බය එකතු වෙනවා කියලා. හරි ලස්සන සැලැස්මක්. හරි ලස්සන සැලැස්මක්. මව් කුස තුල පිළිසඳ ගන්නට කලින් ඔබ මා තෝරාගත්තා කියලා කියද්දී හිතන්න මේක ලස්සන ඩිම්බ කෝෂය ගැන ඔබ දන්නවනම් තේරුණාද කියන එක? ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය, ඩිම්බ නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය විද්‍යානුකූලව බලුවොත් හරි ලස්සනයි. මගේ ආදර ප්‍රේමාන්තේනි දරුවෙක් ගැහණු දරුවෙක් ඉපදිච්ච ගමම්ම එයා පිළිසිඳ ගද්දී හાર્ට් එක හැදෙනවා, එක එක අවයව හැදෙනවා. ඩිම්බ කෝෂ එයා අම්මගේ කුස තුල ඉන්නේ නැද්දී යාගේ ඩිම්බ කෝෂ හැදෙනවා. ඒක දෙන විශේෂත්වය තමයි දවස් 28කට පාරක් එක ඩිම්බ කෝෂයෙන් පිට වෙන ඩිම්බය. ඒ ඩිම්බය නෙමෙයි පිට වෙන්නේ මගේ ප්‍රේමාන්තේනි පීරියඩ්ස් වලදී පීරියන ලේ වෙන්නේ ඒ ඩිම්බය ගිහිල්ලා ගර්භාෂ බිත්තියේ තැම්පත් වෙලා සුක්‍රාණුවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතන සුක්‍රාණුව නැති වුනහම ඒ කාලයට පස්සේ ඒ ඩිම්බය ඒ බිත්තරය විනාශ වෙලා ගර්භාෂ බිත්තියේ ඇලිච්ච තැන තුවාල වෙලා ගලන ලේ තමයි ශරීරයෙන් බැහැර වෙන්නේ. එතකොට ළමයෙක් ලොකු ළමයා වෙනවා කියලා කියන්නේ ඩිම්බ නිෂ්පාදන දවස නෙමෙයි. ඒ කුණු ලේ යන එක. තේරුණාද කියන එක? ඉතින් එතනදී වෛද්‍ය විද්‍යාවේ කියනවා ඒ ඩිම්බය නිෂ්පාදනය සමාවෙන්න එළියට පිට කරන මොහොත අභිරහසක්. එතකොට හැම මාසයකටම පාරක් ක්‍රමවත්ව තිබුණොත් ඒ ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා. ඒ ඩිම්බ වලින් එකින් එක පිට කරනවා. මාසෙන් මාසෙට මාරුවට. පැලෝපිය නාලෙදී ඇවිල්ලා ගර්භාෂයට ඇවිල්ලා තැම්පත් වෙනවා. මොනවද ෆාදර් මේ කියන්නේ නැද්ද? මේ මොකක්ද දන්නේ බයිබලේ කියන්නේ විද්‍යාපන්තියක් වගේ නැද්ද? පොඩ්ඩක් ඉන්න එන්න. තේරුණාද කියන එක? තේරුණාද? ඉතින් මොකද වෙන්නේ? ඇවිල්ලා තැම්පත් වෙනවා. ඒතර මේ ඩිම්බ කෝෂ වල ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ නැහැ. අන්න ඒක අපිට කියන්න ඕනේ. උපතින්
උපදිනකොටම මේ ඩිම්බ ප්‍රමාණය එයාගේ සැලසුම් වෙලා එන්නේ. ඒ උපතින්ම අලුතෙන් නිෂ්පාදනයක් නැහැ. මුළු ජීවිත කාලයම නිෂ්පාදනය වෙන ඩිම්බ ටික එයාගේ ඩිම්බ කෝෂවල තියෙනවා. ඒ පුංචි දරුවගේ කලලය තුලත්. එතකොට හිතන්න මේ දැන් ඔන්න දැන් අම්මගේ බඩේ මේ දුව ඉන්නවා. දුවගේ ඩිම්බ කෝෂවල ඩිම්බ තියෙනවා. ඒ ඩිම්බ වල තමයි දුව ඉපදින ඩිම්බය තියෙන්නේ. දැන් අර දුව බඩේ ඉන්නේ නැද්දි එයාගේ දැන් ලොකු වෙලා ළමෙක් හම්බ වෙනවා කියන්නකෝ. ඒ ළමයාගේ ඩිම්බය තියෙනවා අම්මගේ බඩේ. ඒ කියන්නේ අම්මා ළමෙක්ව බඩේ ඉන්නේ නැද්දි. එතකොට හිතන්න මේ X කියන කෙනා අපි තමයි යමුනා කියන දුවගේ අම්මා යමුනාවති අම්මගේ අම්මා යමුනාවති හිතන්න යමුනාවති ආච්චි යමුනාවති අම්මා දුව යමුනා තේරුණාද කියන එක මාරනම් හරිද එතකොට යමුනා හිටියේ කොහෙද යමුනා හිටියේ යමුනාවතිගේ බඩේ යමුනාගේ ඩිම්බේ තිබුණේ. දැන් සමහර අයට තේරුණා සමහරට තේරුන්නේ නැහැ. තේරුන්නේ නැති අය කියලා පස්සේ පූජාවෙන් පස්සේ මගෙන් අහගන්න. නැත්තම් විලි ලැජ්ජාව පෙරන තේරුන්නේ නැහැ වගේ අනිත් අය ඔක්කොම යමුනාවති තේරුණාද කියන එක. ඉතින් සරලව කියනවා නම් යමුනා ඉන්නේ එයාගේ ඩිම්බේ මේ පුංචි දරුවා හැදිච්ච ඩිම්බේ තියෙනවා එයාගේ ආච්චිගේ බඩේම. එතකොට මව් කුස තුල පිළිසිඳ ගන්න ඒ කියන්නේ අම්මගේ බඩේ ඉන්න ඇති තමයි ඒ ඩිම්බය. එතකොට මව් කුස තුල පිළිසිඳ ගන්න කලින් දෙවියන් වහන්සේ තෝරගත්තා මෙන්න මෙන්න මේ ඩිම්බ කෝෂ දෙකේ තියෙන අවුරුදු ගාන මාස ගානේ පිටවෙන එකේ මෙන්න මේ ඩිම්බය තමයි මන් දරුවව හදන්න ගන්න. සුක්‍රාණු එහෙම නෙමෙයි. වෘෂණ කෝෂවල එක ෆැක්ටරියක් වගේ නිරන්තරයෙන් නිෂ්පාදනය කරනවා. එක වෙලාව සුක්‍රාණු මෝචනය වෙන වෙලාවකදී සුක්‍රාණු මිලියන ගාණක් මිලියන 3ක් 4ක් පිට වෙනවා. ඒ මිලියන ගාණින් එක්කෙනෙක් පොරක් තමයි ගොඩක් ශක්තිමත් කෙනා හයියෙන් පීනන්න පුළුවන් කෙනා. එයා ඒක මියුකස් කියලා අපි කියනවා. ඒකේ පීනගෙන ගිහිල්ලා කොහොම හරි අර ඩිම්බේ මුණ ගැසෙනවා. එතනයි කලලේ හැදෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ එතකොට මම ඔබ ඉපදෙන්න දෙවියන් වහන්සේ සියුම්ම සූදානම් කරා. මේ තමයි මම. හදිස්සිය වෙන සුක්‍රාණුවක් පැනලා පැන්නනම් මම නෙමෙයි වෙන එකෙක් එන්නේ. තේරුණාද කියන එක? හදිස්සිය ඒතර මිලියන ගාණෙන් එක්කෙනෙක් නෙමෙයි නම් ඔබ නෑ එතන. මගේ ආදර ප්‍රේමන්තේ කොච්චර මේව හිතද්දි කොච්චර ඔබ විශේෂයිද? කොච්චර මම විශේෂයිද? අසම සමයි. මම මගේ කට කොහොමත් හරි නෑනේ මගේ ප්‍රේමන්තේ. මං කෙලින්ම අහනවා. අපේ අම්මගේ මං ගිහලා කෙලින්ම ඇහුවා. ඒකට තාත්තා නෑ. අම්මේ ඕගලන්ට මට මාව වුණ උනාද? ප්ලෑන් කරලාද හැදුවේ? නැත්තම් හිතන්න නැති වෙලාවකදී ඉපදුනේ. ආනේ දන්නෙත් නෑ. ට්‍රිපුත් ගියා. බබා බලද්දි බඩේ. බබා බඩේ. තේරුණාද කියන්නේ? මම එහෙම දාවේ මම නැත්තම් ප්ලෑන් කරා. නෑ පුතේ අවුරුදු 4කට පස්සේ අක්කට පස්සේ අපිට පුතෙක්මයි ඕනෝනේ. සර්දාර් කරුණු සාධකත් එක්ක තත්ත්වය ඇත්ත. හරි. මගේ ආදර ප්‍රේමන්තේනේ. ඒක මහ පුදුම තැනක්. කන්සෙප්ෂන් කියන එක ගැප් ගන්නවා කියන එක අභිරහසක්. ස්වාමිනාසේ ඔබව තෝරගත්තා. ඒතර දෙවියන් වහන්සේ සාපේක්ෂව තෝරගද්දී හරි මෙන්න මේ ක්‍රොමෝසෝම 26 ඩිම්බයක තියෙනවා. මෙන්න මේ ක්‍රොමෝසෝම 26 සුක්‍රාණුක තියෙනවා. මෙන්න මේ තමයි කලන. මේ තමයි සාලිය. මේ තමයි මෙයා. මේ තමයි එක්සැක්ට්ලි ආව සැලසුම් කරා. හැබැයි ලොකු ප්‍රශ්නයක් නෝ ටෙස්ට් ටියුබ් බේබීස් ලගේ. මම මෙතන කියන්න ඕනේ එක ටෙස්ට් ටියුබ් බේබීස් ලගේ. ටෙස්ට් ටියුබ් බේබීස් ලගේ මොකද ප්‍රශ්නේ? ඒක සැලසුම් කරන්නේ ડોක්ටර්. ඩිම්බ ගොඩාක් අරගන්නවා. ඊට පස්සේ සුක්‍රාණු අරගෙන එයා ડોක්ටර් තීරණය කරනවා මොන ඩිම්බද මොන සුක්‍රාණුද කියලා. එයා ඒක සංශ්ලේෂණය කරලා බයොලොජිකලි සංශ්ලේෂණය කරලා කලල ගානක් හදනවා. කලල ගානක් හදලා හොඳම කලලේ තමයි අරන් තැම්පත් කරන්නේ. අතිශයින් භයානක දෙයක්. සභාව එකඟ වෙන්නේ නැහැ ඒකට. ඒතකොට දෙවියන් වහන්සේ දෙක ක්‍රියා කරන්නේ ડોක්ටර්ද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මම මේක කියන්න හේතුව ඔබ අතිශයින් වැදගත් කෙනෙක්.
ලෝකේ මවන්න ඉස්සල්ලා මවකුස තුළ පිළිසිඳ ගද්දේ උන්වහන්සේ ජෙරමියාට කියන වචනය මම ඔබව තෝරගත්තා. මම ඔබ දැනගෙන හිටියා ඔබවයි තෝරගත්තේ. චුලක ඔයාලගේ ජීවිතේ නතර වෙලා හිතන්න. ඒක නිකන් ලිස්සල වැටිච්ච දෙයක් නෙමෙයි මගේ පුතේ මගේ ප්‍රේමාන්තයනේ. You are special. You are special. You are unique. ඔබ අසම සම කෙනෙක්. චොටා හිතලා බලන්න. වැඩේදී නෙමෙයි හිතන්න බෑ අපිට. ඉන්න තන කාලා කන්නේ නැද්ද? මොන මුස්පේන්තු අර මඩ ගෝරේ ඇලිලා ගැලිලා නාලා වන්නිලා තනෝදික වන්නේ මොකෙත් මන්දන්නේ. අර ඒ වගේ මහා කාලකන්ණි තරක අපි හිර වෙලා. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ස්වාමීන් වහන්සේ කියනවා නැහැ. මං ඔබව තෝරගත්තා. එතන උන්වහන්සේ සිහිනයක් ජෙරමියාව දිවැසිවරයෙක් විදියට තෝරගatti. ජෙරමියාට මේ පණිවිඩය එනවා. ජෙරමියා මොකද කරන්නේ? මේ ඔබගේ මගේ ජීවිත කතාව. මොකද වෙන්නේ? කියද්දි එවිට මම මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේ මා ලාබාලයකු වන බැවින් මම කතා කරන්න නොදනිමි කිවේය. අනේ මේ මිනිස්සු පව්. එහෙම චතුර කතකත්වයක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. අනේ මම දන්නේ කතා කරන්න. අද මට මොකක් හරි ටීවී channel එකකින්ද මොකද්ද එකකින් කතා කරලා මට කියනවා ෆාදර් කවි 10ද මොකද්ද ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ඒකේ එක්ස්ට්‍රා ප්‍රසිද්ධ channel එකක් නේ අපිව ගන්න ඒ වගේ වටනේ. ඒක නිසා තේරුණාද කියන්නේ. ඉතින් මොකද්ද ෆාදර් ඔබ වහන්සේ තමයි අයිඩියල් කෙනා. මට දෙතුන්දෙනෙක්ම කිව්වා අයිඩියයි. ඒ කියන්නේ කවි 10ක් අරගෙන සින්දු සම්බන්ධ කරලා මොකද සාහිත්‍ය විචාරයක්. ඒක කිව්ව ගමන් මගේ දනිස්සෙන් පහල වෙවුලන්න ගත්තා. තේරුණාද කියන එක. මම දන්න සාහිත්‍යයක් නැහැ. මම දන්න මියුසිකුත් නැහැ. කවි 10ක් මට කියන්න දන්නේ නැහැ මගේ ප්‍රේමාන්තනේ. මාතර ගඟේ ඉන්නා කිඹුලගේ පැටියා තල්ල සුතයි බෙල්ලේ කුඹර කැටියා නේද? යන එන පාරු නවතා සිටියා ඒත් මද වන්දන මිනි නොකයි මාතරක. ඕකෙන් කව ඕක මම විචාරය කරන්න පුළුවන්ද? මම ඉතින් ලැජ්ජ බය නැතුව කිව්වා අනේ අහන්න කරුණාකර මම කවි දන්නෙත් නැහැ, විචාරය දන්නෙත් නැහැ, සින්දු දන්නෙත් නැහැ. ඉතින් පාද ලියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ. පුළුවන් ඒවට නෙමෙයි කැදවන්නේ. මෝසස්ව කැඳවත්ති මෝසස් ඇවිල්ලා ජලයෙන් ගත් හැබැයි ජලයට පට්ට බයයි. ජලයට මාරාන්තික බයයි. තේරුණාද? එන්න බය ගුල්ලෙක් මෝසස් කියන්නේ. අර පාරාව ඉස්සරහා කතා කරන්න ගත්තා. ඇත්තටම යන සයිකොලොජිකල් ප්‍රශ්නයක් තිබුණා. ඒක තමයි ස්ටැමරින්. ගොත ගහන්නේ ඒකයි. ඒක සයිකොලොජිකලි යාව ෂොක් වෙච්ච බය වෙච්ච තන මෝසස් ඉපදුනේ මරණ පරිසරයක. හැම පිරිමි දරුවෙක්ම මරනවා කියද්දි අම්මා ගැප් ගත්තයි කියලා ගාදි ස්කෑන් කරන්න විදියක් නැහැ. අම්මා කතා කරද්දි අනේ මෝසස්ගේ තාත්තට කියද්දි අනේ බලන්නකො ළමයාගේ තාත්තේ කොල්ලෙක්ද දන්නේ නැහැ නේ. කොල්ලෙක් නම් මරයි. එතන මේ කොල්ලන් ඉන්නේ. කොල්ලට හෙද්ද. එතන ඉඳන්ම බය වෙලා පුතුම බයක ඉන්නේ. අර මරනවා දකිද්දි පැනලා දුවන්නේ ඒකයි. දෙවියන් වහන්සේ මෝසස් කියනවා මම ඔබව යවනවා. ස්වාමීනි මට යවන්න එපා. මම යවන්න එපා. දෙවියන් වහන්සේ කියනවා මම ඔබත් එක්ක ඉන්නවා. මම වහන්සේ නම් කියනවා මම ඉන්න ඕනේ. පාරව ඉස්සර යවන්න මම ඉන්නවා. දෙවියන් වහන්සේට කේන්ති කියලා ආරෝන් යවනවා එයත් එක්ක. මෝසස් කියනවා බස්සම තියන් ඉන්න කියලා ආරෝන් කතා කරනවා. තේරුණාද? එයා කතා කරනවා මෝසස් ඉන්නවා. ඊට පස්සේ කතා කරනවා දාන්නද? බස්සම දානවා නරෙක් කියනවා ගන්නවා. ආරෝන් දෙනවා කතා මෝසස් ඉන්නවා. පෙන්දෙක් වගේ. තරහ වෙන එකක් නෑ. උන්වහන්සේ ස්වර්ගයේ ඉන්නේ අම්බෝ. මගේ ආදර ප්‍රමාන්තනේ. දැන් මේ ඔබ හිතන්නේ මම දක්ෂ මේ පැත්තට මම මේමයි. තේරුණාද කියන එක? ඒව දාන නෑ උන්වහන්සේට. මොකද මේක ඔබගේ දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේ ඔබව පාවිච්චි කරන්නේ කනෙක්ෂන් එකෙන්. ඒකයි උන්වහන්සේ ජුවම් 15 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ කනෙක්ෂන් එක. මොකද කතා කරලා කියන්නේ? උන්වහන්සේ කියනවා මා තුල සිටින්න මම ඔබ තුල සිටිමි. අත්ත මිදි වලට යාවි නැත්නම් වෙන්ව පළදරන් රීට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්න උනම් ඵල දැරීමට ඔබට නොහැකිව. அந்த தொடர்பு இல்லைன்னு சொன்னால் உங்களுக்கு பலம் இல்லை. உங்களால் ஒன்றுமே செய்ய முடியாது. You cannot do anything without the connection. ඒක වාසනාවක්. එහෙම නැත්නම් අපි තනියම නිකන් පාරාට්ටු කරගෙන අද දෙවෙනි කිවිම කතා කරනවා වගේ සුභාරංචි දේශනා කරලා මම මගේ කැමැත්තෙන් කරනවා නම් මගේ පාරාට්ටු කරගන්න දෙයක් මම ඔන්න මං සකරා ස්වාමිනී මට වේතනයක් දෙන්න ඒව අදාළ නැහැ ස්වාමින් වහන්සේට. මම මේක කරා දැන් ඔබ වහන්සේ මට උත්තර දෙන්න ඒව අදාළ නැහැ ජේසුට.
මම මෙන්න මේව කරා කියලා ඔබට ඩිමාන්ඩ් කරන්න ඔබ ගාව කිසි දෙයක් නැහැ. ඔබ හදලා තියන්නේ ඒ සඳහා. පෑන කියන්න බෑ මගේ ප්‍රමාන්තනි. පෑන කියන්න බෑ. ඔන්න දැන් මම ලිව්වා. ඔන්න දැන් මාක් කරා මට ගෙවනවා. ආලා කඩලා විස කරනව නැද්ද? ඒ වගේ ඔබට කාර්යයක් තියෙනවා. ඔබට කාර්යයක් තියෙනවා. ඔබගේ කාර්යය ඔබ කරන්න. ඒක කරලා ඔබ ඩිමාන්ඩ් කරන්න බෑ. ඔබ අම්මා කෙනෙක් නම් මැනලද පුතේ කිරි දුන්නේ මානවට? ඒ නිසා ඔබට කිරි උරන්න දෙන්න. කිරි එරෙන්න දෙන්න. ඔබට දුනහසේ කැලරි දුන්නේ ශක්තිය දුන්නේ වැඩ කරන්න. ඒක තාත්තා කෙනෙක් වැඩ කරන්න. ඌ බලාගත්තද නැද්ද? පස්සේ මාව බලාගන්න එකාට ඉඩම ලියා දීලා මාව හොඳම කොල්ලා මූ එයාට වැඩියෙන් කරන්න අපට අයිතියක් නැහැ. දරුවෝ පාරේ දාලා යයි කමක් නැහැ. සැලකිලි බලාගෙන අපි වැඩ කරන්නේ නැහැ. සැලකිලි බලාගෙන කරන එකේ තේරුමක් නැහැ. මම ආවේ කාර්යයකට. මගේ ආදරේ ප්‍රමාන්තනේ. හැබැයි මේක අව탁සේරු කරන්නට එපා. ඒක දෙවෙනවස කතා කරලා කියන්නේ වචනය. වෙනස් කතා කරලා කියනවා ඒත් සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක. නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙතට යන්න. මා නුඹට අනුකරන සියල්ල කරන්න. එක මම ඔබට කියන්නේ වෘක්කයෝ මැද බැටළුව වගේ. මගේ ආදර අම්මේ තාත්තේ සමහර ඔබගේ පෞල් ජීවිතවල ඔබ ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නේ නැහැ. ඒක මහා අමාරු දෙයක්. ඒක මහා දරුණු දෙයක්. අමාරුයි සමහර වෙලාවට. හැබැයි ජේසුගේ හඬ ඔබට ඇහෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම ඔබට ලැබෙන්නට ඕනේ. ඔබ වැරද්ද ගත්ත තැන උන්වහන්සේ ගාවට අරගෙන යන්න ඕනේ. ඒ කනෙක්ෂන් එකෙන් සම්බන්ධතාවයෙන් තියාගන්නට ඕනේ. උන්වහන්සේ කියනවා එහෙම කියන්න එපා. මම ඔබත් එක්ක ඉන්නවා. වචනේ කතා කරලා කියනවා බලන්න. උන්ට බිය නොවන්න. මන්ද නුඹ ගලවන්නට මම නුඹ සමග සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මමය. මම ඔබත් එක්ක ඉන්නවා. මගේ ආදර ප්‍රමාන්තනේ ජෙරමියා තරම් දෙවියන් වහන්සේත් එක්ක රණ්ඩු වෙච්ච තවත් කෙනෙක් නැහැ. මරාගත්ත දෙවියන් වහන්සේත් එක්ක. ගොඩාක් දිව්‍යසිවරු විවාහ වෙච්ච අය. හැබැයි ජෙරමියා විවාහ වෙච්ච දිව්‍යසිවරෙක් නෙමෙයි. ජෙරමියා ගොඩාක් වෙලාවට ජෙරමියාගේ හස්බන්ඩ් උනේ උන්වහන්සේ. ජෙරමියා වයිෆ් වගේ හිටියේ. ඒක මහා දයාබර බැඳීමක් රියැක්ට් කරා. හරි සෙන්සිටිව් කෙනෙක්. රියැක්ට් කරනවා. ඒ කියන්නේ මට බෑ මම ආයි කරන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒකයි ජෙරමියා 27 අපි දකින්නේ ඒ රියැක්ට් කරපු විදියක්. ඒක හරි ලස්සනයි. ඒකයි ජේසුත් එක්ක ගනුදෙනු වෙදී හරි දයාබර ඔබගේ යථාර්ථය දිගාරින්. வாழ்க்கையில உண்மை இயேசுட சொல்லுங்க பிரச்சனை இல்லை. நான் கதா කළා කියන බලන්න. අහෝ සමිඳුනි ඔබතුමානෝ මා මුලා කළසේක. මට සැකයි අහෝ සමිඳුනු කියලා කිව්වද කියලා. තේරුණාද කියන එක? නමුත් ඉතින් කියන්න ඔබ වහන්සේ මුලා කරගෙන මාව රැවට්ටුවා. මේකේ වචනය ඇත්තටම එන්නේ you seduce me. ඒ කියන්නේ sexually කතා කරලා රවට්ටලා පාවිච්චි කරලා. ඒ කියන්නේ කැමැත්තෙන් තමයි යන්නේ. හැබැයි බොරු වචන රවට්ටලා අහු කරගෙන තියෙන්නේ. රේප් කරනවා නෙමෙයි මොලස්ට් කරනවා. ඒ කියන්නේ seduce කරනවා කියන්නේ වෙනම වචනයක් වගේ පිළිමත්. සිංහලෙන් හරීම වචනේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. තේරුණාද කියන එක? ඊට ඒ කියන්නේ seduce කරා. තේරුණාද? seduce කරලා. එහෙම තමයි සිංහලෙන් කියන්නේ වෙන්නේ. කෙසේ වෙතත් ඒක මොකද වෙන්නේ? මමද මුලා වෙමි. වාසේ මම රැවටුණා. ඔබතුමානෝ මට වඩා බලවන්තය. ඔබතුමානෝ මම පරාජය කරකසේක. දවස පුරා සියල්ල මට කවටකම් කරති. ඔබ මට උසුළු විසුරු කරති. දැන් දෙවියන්වහන්සේට බයිනවා. මම වහන්සේ කිව්ව දෙකට මම දැන් මම නෝන්ඩි වෙලා. මාව නිකන් ජෝක් එකක් වෙලා ඔබ වහන්සේ නිසා. වචනේ අවසානයේ කතා කළා කියනවා. මම සමිඳුන්නා නවවෙනි වගන්තිය. මම සමිදානෝ අමතක කර ඒක අර කිව්පද 29. මම සමිදානෝ අමතක කර එතුමන්ගේ නාමයෙන් තවත් කතා නොකරමි කිවිට ඔබතුමන්ගේ වචනය මා සිතේ ගින්නක් මෙන් ඇවිලයි. එය මගේ ඇටකටු තුළ සැඟවී ඇත. ඒ සඟවා තබා ගැනීමෙන් මම බොහෝ වෙහෙසටපත් වෙමි. එහෙත් තවත් එය තබා ගැනීම මට නොකළ හැකිය. මගේ ආදරේ මම එක ගින්නක් වගේ කරන්න දෙයක් නැහැ. අපි හැමදාම රිෆ්ලෙක්ෂන් දානවනේ. මම මගේ ජීවිතේ කියන්න. අපි රිෆ්ලෙක්ෂන් දාද්දී මට චූටි පරීක්ෂාවක් ආවා. මොකක්ද? ආගමන කාලේ ඉරිදාවල් වෙනස් වුණාට ආගමන කාලේ සතියේ හැම කියවීමක්ම එකම කියවීම යන්නේ. මේ වෙනකොට මම රෙගුලේෂන්ස් දෙකක් දාලා තියෙනවා.
මට ඕන එකක් ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා මං හිතුවා ආගමන කාණේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා නැද්ද? පොඩ්ඩක් රිලැක්ස් වෙලා රිෆ්ලෙක්ෂන් එක පරණ එක දාන්න පුළුවන්. ඒක දාලා ඉන්නවා කියලා. බෑ. එහෙම ඉන්න බෑ. දෙකක් බැරිම නිසා දැම්මා. ඒක ඉඳලා එනේ ගක්ද අවුලක් තියෙනවා. තිරනද කියා ගන්න බැරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඒකම ඒ කියන්නේ අර ඒ කියන්නේ ඒක අර අහලම දෙකක් දැම්මම ඒක කරන්න බෑ මගේ ප්‍රමාණයට. ඒ කියන්නේ ඒක මන් දන්නේ මොකක්ද අවුල නිකන් අබ්බගාත ගතියක් නෑ මොංගල ගතියක්. ඒක කරේ නැති වුණාම අවුලක්. අසනීපයක් තමයි ඒක කරන්න දෙයක් නෑ. ජෙරමියා කියනවා ඒක ගින්නක් වගේ. සාමාන්‍යයෙන් ඉරිදාට පූජා 3ක්වත් තිබ්බේ නැත්තම් තේරෙනවද කියන එක? අර වචනය අර ඇතුලේ එන දේ පිච්චි එළියට ආවේ නැත්තම් අර පැති ඒ කියන්නේ එහෙම ආවේ නැත්තම් නිකන් එන්න මන් දන්නේ හරි අවුලක්. මගේ ආදර ප්‍රේමන්තයනේ අම්මා කෙනෙක් කිරි දුන්නේ නැති වුණාම කිරි එරුණාම හරි අමාරුයි. රිදෙනවා පපුව. හරි අමාරුයි එතන. ඔබගේ මගේ ජීවිතේ මේක දැනෙන්න ඕනේ. ජේසු වෙනුවෙන් හරි එක මම කරද්දි ඒක නොකරද්දි මට අමාරුයි දැනෙන්න ඕනේ. අද මම උයන්නේ නැහැ. ඒක මට දැනෙන්න ඕනේ. අද මම රියැක්ට් කරනවා. ඒක දැනෙන්න ඕනේ ඔබට. මගේ ආදර ප්‍රේමන්තයනේ ස්වාමීන් වහන්සේ චෙරමියාත් එක්ක ඉන්නවා. ඒ නිසා මේක මහා මල්මල් කැඳවීමක් මල්මල් ලෝකයක් නෙමෙයි. ඒක අද ස්වාමීන් වහන්සේ දෙවන කියවීමේ හරි ලස්සනට කොරින්ති ලිපියේ කතා කරලා කියන්නේ බලන්න වචනය කතා කරලා කියනවා මා සුභාස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කර ගැනීමට කාරණාවක් නෙවෙයි. ඒ කියන්නේ මම බලාගත්ත විදිය නැද්ද? මම කොච්චර දාඩිය මහන්සියෙන් වෙහෙස වෙලා උඹලව කන්න දුන්නා. උඹලව බලාගත්තා. නිදි මරාගෙන මෙව කරා. දැන් මට සලකන විදියට මේක. කලෙහි ගුණක් නැති හැති කරය. මම මෙච්චර කරනවා. ඒවට අපේට අයිති නෑ මගේ ප්‍රමාණය. ඒවා අපිට අයිති නෑ. ඔබ ඉන්න එක කරන්න. ඔබ ඒක කරලා you can never boast about it. මම මෙහෙම කරා. මොකද මම මෙහෙම කරා. ඔබ ආවේකට. ඔබට ජේසු ජීවිතේ දුන්නේ එකට. ඒක ඔබ කළ යුතුමයි. වෙන විදියක් නැහැ. කළ යුතුමයි. ඔබගේ ජීවිතේ යකා එන්න දෙන්න එපා මගේ ප්‍රමාණය. ශාමාරයි. ඔබ අමාරයි. ඔන්න බලන්න වාගේ කැපකිරීම. ඔන්න බලන්න වාගේ මේක. අම්ම මේ බලන්න. ශාව අමාරයි කලන ශාමාරයි. එන්න තමයි යන්නේ. පරිස්සම් වෙන්න. මගේ ආදර ප්‍රමාණයනේ. ඒකයි පාවුලුතුමා හරි ලස්සනට කතා කරලා කියන්නේ. මන්ද සුභාස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුභාස්න දේශනා නොකොළොත් මම මහා කාලකන්ණියෙක් මේ. මම දේශනා කරන එක නෙමෙයි ඔබගේ ජීවිතය. මගේ කැඳවීම නෙමෙයි ඔබගේ කැඳවීම. මගේ අල්තාරයකට ඇවිල්ලා දේව වචනේ අරගෙන දේශනා කරන්න නෙමෙයි ඔබට තියෙන්නේ. හැබැයි ඔබට ඔබගේ ජීවිතෙන් දේශනාවක් වෙන්න වෙනවා. මම දේශනා කරලා ජීවිතේ එක පරස්පර විරෝධී වුණොත් if I contradict my life with my sermon and life ඒක කාලකන්ණේ කමක්. ඒකයි පාපාංශ කියන්නේ සුද්ධෝත්තම පියතුමා පැහැදිලිව කියනවා if your preaching does not challenge you don't preach. ඔබ දේශනා කරන එක ඔබට challenge කරේ නැත්නම් ඔබට අභියෝගයක් වුනේ නැත්නම් දේශනා කරන්න එපා. ඒ කියන්නේ මම වෙනම වෙලා මම දේශනා කළ වෙනම ජීවිතයක නම් ඩබල් ලයිෆ් හරියන්නේ නැහැ. එනිසා මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතේ ඔබ කල යුතු ජේසුව දෙන කෙනෙක් ඔබ ඕන තැනක ඒක මේ දේව වචනය අරගෙන දේව වචන ගන්න ලස්සනයි ඔබගේ කියවන්න. නමුත් ඔබගේ ජීවිතයෙන් ඔබට කරන්න පුංචි දේවල් වලින් ස්ටීවන්ව පත් කරේ බනිස් බෙදන්න කෑම බෙදන්න දේශනා කරන්න නෙමෙයි. හැබැයි ඒකත් එයා ශුද්ධාත්මාලේ පෙන් කළේ. එකයි අපි දන්නවා ක්‍රියාපතේ 6 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපතේ 6 වෙනි පරිච්ඡේදයේ අපි බලනවා උන්වහන්සේ කතා කරලා කියනවා 4 වෙනි වගන්තිය මේ කෑම බෙදන අයව තෝරන්නේ කොහොමද? ඉන්පසු අපි යාඥාවෙන්ද ධර්ම දේශනාවෙහිද නියුක්ත සිටීම කීය. දෙවනි වගන්තිය. එවිට 12 දෙනා ගෝලයා සමය රැස් කර අප දේව දහම දේශනා කිරීම අත පසුකොට සහනාධාර කටයුතු වල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත.
එබැවින් සහෝදරයනි මේ තනතුරට පත් කරන පිණිස යහපත් යයි පිළිගත් එසේම ශුද්ධාත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ සත්දෙනෙකුව බාතරෙන් තෝරා ගන්න. ඒ කියන්නේ ඒකටත් ශුද්ධාත්මයන් ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනේ. ඒ නිසා ඔබ කරන දේ ඔබ කළ යුතුමයි. ඔබ ඒ දේ කරන්නේ නැත්නම් ඔබ කාලකන්ණියෙක්. ගොඩාක් වෙලාවට ජේසු දීපු දේ කරන්නේ නැතුව අනිත් ගොඩාක් දේවල් අපි කරන්න පුළුවන්. ජේසු දීපු දේ කරන්නේ නැතුව. ඒ නිසා අපි අදහන්නේ ඇත්තට මම මේ කරන්නේ ජේසු මට දීපු දේද? ඒ නිසා ඒ දීපු දේත් එක්ක කටයුතු කරමු. අද සුවිශේෂී උන්වහන්සේ කතා කරලා කියනවා ජේසුවත් එක්ක මාත් එක්ක ඉන්න විදිහක් තියෙනවා. අද මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ වූ නමතා ලොව පුරා ගොස් සකල සත්වයාට දේශනා කරන්න. මගේ ආදර ප්‍රේමන්තයනි අද මම ඔබට දේශනා කරනවා. ඔන්ලයින් සම්බන්ධ වෙන ඔබටත් මේ දේශනාව ඇහෙනවා. අද මම දේශනා කරන්නේ කොහොමද? මගේ අම්මා තාත්තා මට දේශනාවක් උනේ නැත්තම්. මගේ අම්මා තාත්තා ගබ්සා කරා නම් මාව අද ඔබට මේ දේශනාව නැහැ. මේ දේශනාව තිබිලත් වැඩක් නැහැ කියලා හිතනද? මොකක්ද දන්නේ? කියන්නේ මහල්කු දේශනාවද නැද්ද? ඈ? එහෙම දේශනාව ඔබට නැහැ. අම්මා තාත්තා ජේසුව මට දුන්නේ නැත්තම් අද ඔබට මේ දේශනාව නැහැ. මගේ ආදර ප්‍රේමන්තයනි අපි නුවරඑළිය යනකොට මේරියන්ස්ලාගේ CD එක අහගෙන ගියා. දැන් ඒක සින්දු අහගෙන අපි ගියේ කොන්තකීක විතරක් නෙවෙයි සින්දු ඇහුවා. සින්දු අහගෙන යද්දී ඒකේ එක තැනක මේරියන්ස්ලාගේ නලින් කෑ ගහලා කියනවා අම්මට තෑන්ක් කරනවා මේරියන් කොයිස්තිකා එක ඒගොල්ලන්ගේ 25th anniversary එක අම්මා තාත්තා ඉන්නවා කියනවා ඔයාලා දෙන්න අම්මේ තාත්තේ ඔයාලා දෙන්න ආදරය කරේ නැත්නම් අද මම මෙතන නැහැ. ඒක අර බයිලා භාෂාවෙන් කියන්නේ. ඔයාලා දෙන්න ආදරය කරේ නැත්නම් අද මම මෙතන නැහැ. මගේ ආදර ප්‍රේමන්තයනි. එනිසා ඔබ වපුරන දෙයක් ඔබට හම්බ වෙච්ච කෙනෙක්ට ඔබ ජේසුව දෙන විදිහක් ඔබ බෙදා ගන්න දෙයක් ලස්සන දෙයක් ඒක හරි චූටි දෙයක් ඒක හරි සරල දේශනාවක් ඔබට ඒක ඔබ hina වෙන විදිය ඔබ කතා කරන විදිය ඔබ බලන විදිය ඔබ ඩීල් කරන විදිය ඒක දේශනාවක්. එනිසා ඒ චූටි දේ පටන් ගන්න. ඒ චූටි දේ කරන්න උනාස කියනවා දහම සතල ලෝකවාසීන්ට ධර්මයේ දේශනා කරන්න. මගේ ආදර ප්‍රේමන්තනේ එතන ඔබට කැඳවීමක් තියෙනවා නම් ඇත්තටම ලෝගුවකට එන්න ජීවිතේ ඒ වෙනුවෙන්ම කැප කරන්න ඒක ලස්සන කැඳවීමක්. ඒක ලස්සන කැඳවීමක්. සමහර වෙලාවට ඒ කැඳවීමට දහම දේශනා කරන්න අද අස්වැන්න කපන ගොවීන් නැහැ. ඇයි? පවුල් වල ළමයි නැහැ. යවන්න ළමයි නැහැ ඉන්නේ එකයි. ඌත් යකා යකා නැද්ද? ඒ කියන්නේ සෙමිනේරියට යවන්න කොන්වෙන්ට් එකට යවන්න ළමෙක් නැහැ. උපත් පාලනය කරලා තියෙන්නේ. ඒ අය ඒ කියන්නේ ෆාදර් නම් කියයි නැද්ද? ෆාදර් කිය ඉස්කෝලේ දාගන්න ගියාම අපි කන කට්ට නැද්ද? මගේ ආදර ප්‍රේමන්තනි ඒක ඇවිල්ලා ඔබගේ වැඩක් නෙමෙයි. උන්වහන්සේ ඒ තන මගේ පවුලේ 4 දෙනෙක් මේ. ඒක ඒ කතෝලික සභාව අස්වද්දන්නම ඕනේ. ඔබගේ ජීවිතේ මේකට බය වෙන්න එපා. ඔබ දරුවෝ කියන්නේ වාසනාවක්, සම්පතක්, ජේසු දෙන දෙයක්. ආර්ථිකයට බය වෙන්න එපා. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනි නූගත් පවුල් වල පඩි පෙළවල් වගේ ඉන්නවනේ නැද්ද? තේරුණාද කියන පඩි පෙළවල් වගේ ඉන්නවා. ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැ. එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ජේසුට කනෙක්ට් වෙලා පවුල් ජීවිතය අරගෙන යද්දී ජේසු ඔබව ආශිර්වාද කරන දරුවෙක්ගෙන් ආශිර්වාද කරනවා. ඒක ලස්සන තැනක්. එනිසා එතකොට ඔබට දේශනාව එතකොට ඔබ මම මගේ ප්‍රේමන්තනේ ඒ දේශනාව ලෝකෙට අරගෙන යන්න ඔබ දේශනා කරන විදිය එතන. ඔබගේ දරුවව ගොඩනගන විදිය, එයාගේ ජීවිතය හදන විදිය, ජේසු හැම දෙයකටම වඩා උඩින් එයාලගේ ජීවිතේට තියන එක. එනිසා ඒ තැන බලන්න සකල ලෝකයට දේශනා කරන්න මාක්තුමා කතා කරනවා. ගැලවීම ලබන්නන් ඒ අදහ නොගත් තැනැත්තේ සමාවෙන් අදහ බෞතිස්ම ස්ථාපනය කරන තැනැත්තේ ගැලවීම ලබන්නේ ඒ අදහ නොගත් තැනැත්තේ වරද කරවි තියෙන ලබන. ඔබට තියෙන වපුරන්න ඒක ලබා ගන්න විදිය ඒගොල්ලෝ බලාගනි. අවසානයේ කතා කරලා කියන බලින ගමන්තිය.
අදහන්න නැසුර කොටගත් හාස්කාම්මය මගේ ප්‍රේමන්තනේ ජේසුගේ වචනයත් එක්ක ඩීල් කරද්දි ගනුදෙනු කරද්දි ඒ වචනේ අදහන අය ඔබ කතා කරන දෙයින් එයාගේ ජීවිතයට වෙන දේ බලන්න වචනේ කතා කරලා කියනවා ඔහු මාගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරති අමුතු භාෂාවලින් කතා කරති ස්පර්ශය සර්පයන් අතින් අල්ලා ගන්නති යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවේති රෝගීන් පිට අත්හැබූ විට ඔහු සුවය ලැබති වදාළසේක මගේ ආදර ප්‍රේමන්තයනි ජීවිතයේ මගේ අම්මා තාත්තා කළ දේශනාවෙන් අත මම මේ සේවය මට පුළුවන් විදිහට කරන්නේ සමහර ඔබට ඒ උත්තරේ පේන්නේ නැහැ. ඔබ කරන ෂූටි දෙයින් ඔබ නෙලන්න ඔබ වෙන තැනක් ගොඩ නගනවා. ඒක ඔබට තේරෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනි ඒ නිසා ඒ ඔබ කරන දේ මහා බලගත දෙයක්. ඔබ ජේසුව දෙන්න ඔබගේ ඔළුවේ මම ජේසුව දෙනවා කියන තැන හරිම දෑබර සුන්දර තැනක්. වචනේ කතා කරලා කියනවා. ඊළඟ වගන්ති ගමු. ඔව්හු නික්ම ගොස් අපි හැමෝම කියමු. ඔව්හු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. සෑම තැනම දේශනා කළහ. සමිදානන් වහන්සේද සමිදානන් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් හාස්කම් මගින් ඒ දේශනේ සහතික කරවා දාලසේක. ඒ දේශනේ සහතික කරවා වචනය කන්ෆර්ම් කරනවා. මිරකල් එකෙන් සලකුණෙන් කඩවලුන් ඩෝඩි නිපාර ජේසු එයාලත් එක්ක හිටියේ ඒ කාර්යය ඉෂ්ට කරද්දී. එනිසා ඔබට මට ස්වාමීන් වහන්සේ ඔබ මාව තෝරගෙන ඔබ මාව යවනු ලබන තැනක් තියෙනවා. ඔබට මට දෙන කාර්යයක් තියෙනවා. මේක ආසාවෙන් කරමු. ජේසුගේ අතින් බාරගෙන ඒ කාර්යය අවබෝධ කරගෙන ඒ සඳහා මම වැය වෙන්න වෙනවා, කැප වෙන්න වෙනවා, මගේ ජීවිතය දෙන්න වෙනවා. ඒ දීම තුල ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන මේ මහා ගැඹුරු අධ්‍යාත්මය අයිති කරගමු. පවුලතුමා කියනවා මම මගේ දිවීම දුවලා අවසන් කරා. ස්වාමීන් වහන්සේට අවසන් කරන්න. ඒ කියන්නේ මට දීපු කාර්ය අන්තිම හුස්ම හෙලද්දි මට පුළුවන් උපරිම මං කරා කියන දේ හුස්මත් එක්ක පිට කරන්න පුළුවන් නම් ඒක මහා දයාබර සුන්දර අත්දැකීමක්. මගේ ප්‍රේමාන්තනේ ඒ සඳහා අපි බලය ඉල්ලමු. ජේසුට අප අතරට එන්න කියලා යාඥා කරමු. ජනගසන්න